අයිබුවන් තොරතුරු හා සංවේදන තාක්ෂණය පිළිබඳව අප විටින් විට කතා කරන ලැබුවා. අදත් කතාන් සූදානම් වෙන්නේ තවත් එවැනි ඉසව්වක් පිළිබඳව. දැන් මෙහිදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කලින් සාකච්ඡා කරපු අවස්ථාව වගේම Microsoft සමග හඳුන්වලා දීලා තියෙන Office වැඩසටහන් අතර දත්ත පාදක භාවිතය ගැන කතා කරන්න යන්නේ. දත්ත පාදක පිළිබඳව කතා කරන්න යන්නේ අපි. දත්ත පාදක අපි සාමාන්‍ය හඳුන්වන්නේ database කියලා. database කියලා කියන්නේ. එතකොට දත්ත ඔබට දැනෙනවා දත්ත කියන වචනේ කියනත් එක්කම සැලසුම් නොකරන ලද කිසියම් වූ දේවල් ප්‍රමාණයක් තියෙනවා. පාදක කියන මුල් කරගන්නවා. දැන් මේ දත්ත මුල් කරගෙන කරන ක්‍රියාවලිය අපි හඳුන්වනවා දත්ත පාදක කියලා. මේ තවදුරටත් සාකච්ඡා කරලා අපි මේ හඳුන්වනවා ක්‍රියාවලිය අනුව දත්ත පාදක කළමනාකරණය කියලා. දත්ත පාදක කළමනාකරණය. ඒකවල මෙතෙන්දී අපි මේ වචනේ තව ටිකක් මම දිගට ගන්නවා. මේ ආකාරයට අපි දත්ත පාදක කියලා කතා කරනවා database. දත්ත පාදක භාවිතා කරන්නේ නැත්නම් භාවිතා කරමින් කරන ක්‍රියාවලිය අපි හඳුන්වනවා දත්ත පාදක කළමනාකරණය කියලා. ඒකට ආයේ මේ ආකාරයට දත්ත පාදක කියන්නේ මොනවද? ඒක කළමනාකරණය කරලා අපි ක්‍රියාකාරකම් කරන්නේ කොහොමද? මෙන්න මේ කරුණු පිළිබඳව අපි මේ වැඩසටහනේ සිට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපට දත්ත පාදක කළමනාකරණය. මෙන්න මේ කියන සිදුවීම් ධාරා පිළිබඳව අපි ටිකින් ටික සාකච්ඡා කරමු. හොඳයි. දැන් අපට මෙන්න මෙහෙම. දැන් අපි මීට කලින් ඔබ මා ඉදිරිපත් කළ Excel Word වැඩසටහන් නිරීක්ෂණය කළා නම් අප බොහෝ විට ආරම්භ කළේ පහසුවෙන්ම Word අපි ප්‍රවේශ වෙනවා. ප්‍රවේශ වුණ වහාම Word තිරයක් ලැබෙනවා. Word තිරය අපි typing කිරීම, formatting කිරීම, සකස් කිරීම කළා. editing කළා. ඉන්පසුව අපට අවශ්‍ය නම් සේව් කළා, අවශ්‍ය නැත්නම් සේව් නොකර මගහැර ගියා. Excel කරත් අපි ආකාරයට. නමුත් Access වලදී අපට එම ප්‍රතිපත්තියම හැදීම කමක් නැහැ. යම් වෙනස්කම් කරලා මොනවද සිද්ධ වෙන්නේ? අපි බලමු අනේ වෙනස්කම් මොනවද කියලා. මෙහෙමයි. දැන් අපි ඔබත් සමග කලින් සාකච්ඡා කිරීම වලදී Word වල ප්‍රධාන අවස්ථාව කිව්වා document කියලා. මේ document කියන කතාව කරේ Word සම්බන්ධයෙන්. අපි කරේ මෙම වැඩසටහනක් සකස් කරලා ඒ වැඩසටහනක් සේව් කරා. ඒ වගේම අපි භාවිතා කරා book කියන අදහස තවදුරටත් මේක දැන් විස්තර කරොත් මේ book මෙතනින් නතර වෙන්නේ අපි වැඩ කරන පොතක් නිසා ගන්නෙ වැඩ පොතක් නිසා කිය හැඳින්වුවා මෙන්න මේ ආකාරයට work book කියලා. මෙතනදී කතා කරේ Excel පිළිබඳව. මෙයත් අපි අපට අවශ්‍ය නම් අපි සේව් කළා, අවශ්‍ය නැත්නම් අත්හැර දැම්මා. අද අපි කතා කරන්නේ දත්ත පාදක පිළිබඳව. එතකොට අපි සාමාන්‍යයෙන් මේ දත්ත පාදක අතරින් අපි කතා කරන්නේ Microsoft සමාගම හඳුන්වලා දීලා තියෙන Office කියන පැකේජ් එක පිළිබඳව. ඉතින් ඒ නිසා Office පැකේජ් එක ගැන කතා කරන නිසා මෙන්න මේ Word අපි හඳුන්වුවේ MS Word කියලා.
ඒකම Excel හැඳින්වුවේ MS Excel කියලා. මේ වගේම අපි කතා කරනවා මගේ ප්‍රධාන මාතෘකාව database. මේ database ගැන කියද්දී අපි භාවිතා කරන්නේ Microsoft සමාගමේම Access කියන මෘදුකාංගය. එතකොට අපි මේ Access කියලා කියන්නේ application software එකක්. භාවිත මෘදුකාංගයක්. මේ මෘදුකාංගය අපට Word වල වැඩ කරලා අවශ්‍ය නම් සේව් කළා, Excel වල වැඩ කරලා අවශ්‍ය නම් සේව් කළා, Access වල වැඩ කරලා කියන බෑ මට. Access වලදී අපි මුලින්ම නිර්මාණය කරගන්න ඕනේ අපට අවශ්‍ය කරන ප්‍රධාන වගුව. නිර්මාණය කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි ක්‍රියේට් කරගන්න ඕනේ අපේ ප්‍රධාන ගොනුව. එක්සාකට මෙතන සිදු වෙනවා පළවෙනි කොටම ප්‍රධාන ගොනුවක් සකස් කරගන්න. ප්‍රධාන ගොනුව අපි හඳුන්වන්නේ master data base කියලා. දැන් අපිට මෙන්න මේ විදිහට අපි මේ ප්‍රවේශ වෙන්නේ ප්‍රධාන මාතෘකාව දත්තපාදක නැත්නම් database ගැන. එතෙන්දී අපිට කතා කරන්න සිදු වෙනවා වර්ගය ගැන කතා කරනවා. වර්ගය කියන්නේ MS Access. මේ Access අපිට සිදු වෙනවා ආරම්භයේදීම ගොනුවක් නිර්මාණය කරන්න. ෆයිල් එකක් ක්‍රියේට් කරන්න. ඒ ෆයිල් එක ක්‍රියේට් කරනකොට අපි මේ ෆයිල් එක හඳුන්වනවා master database කියලා. master database. එතකොට අපිට මම අර කලින් මගේ පාඩම් වලට ඔබ සාකච්ඡා කරන්න උනා නම් ડોකියුමන්ට් එකක් කතා කරද්දී ඒ ડોකියුමන්ට් එකේ නොදුටු නැත්නම් නොපෙනුණු දෙයක් තමයි ක්‍රියේට්. හැබැයි අපි මේ වැඩසටහනේ පරිගණක තිරපාත්‍ර සාකච්ඡා කරද්දී කතා කරලා බලමු ඇත්තටම Word වල ක්‍රියේට් නැතුවාද කියලා. ඒකම Excel වල ක්‍රියේට් පාවිච්චි ගන්න නොහැකිද කියලා. අපි සාකච්ඡා කරලා තියෙනවා Word ડોකියුමන්ට් එකක් අපට අවශ්‍ය නම් සේව් කළ හැකි, අනවශ්‍ය නම් සේව් කළ නොහැකි කියලා. workbook එකක් එහෙම නැත්නම් Excel වල තියෙන වැඩ පොතක් අපට අවශ්‍ය නම් සේව් කළ හැකි, අනවශ්‍ය නම් අත්හැර දැමිය කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ අපි සාකච්ඡා කරලා තියෙනවා කියන්නේ මම මේ පාඩම් කාලාව ඔබට මුදා හැරලා තියෙන අන්තර්ජාලය හරහා. ඒ නිසා ඔබට අවශ්‍ය නැ අතතාවක් ඒ වෙන පාඩම් මාලාව සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මෙතනදී මේ database කියන වර්ගය නැත්නම් මේ Microsoft සමාගමේ පාවිච්චි වෙන MS Access කියන වර්ගය මුලින්ම අපි ගොනුවක් ක්‍රියේට් කරන්න ඕනේ. මෙතන අපිට ගොනුවක් නිර්මාණය කරන්න වෙනවා. ගොනුවක් නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. දැන් හිතලා බලමු. එහෙනම් අපි මෙන්න මෙහෙම නිර්මාණය කරන ගොනුව හඳුන්වනවා master database කියලා. මම එහෙමනම් ඔබ සමග ඊළඟ සාකච්ඡාවට යන්නේ master database කියන එක මූලික කරගෙන. දැන් අපිට සාමාන්‍යයෙන් සිදු වෙනවා මේ master database එක ගන්න ගියාම අපිට සාමාන්‍ය සිදු වෙනවා මෙන්න මේ කරුණු. එකක් මේ කියන එක නම ලියනවා master database. මෙන්න මේ master database එකට අපිට සිදු වෙනවා නමක් යොදන්න. සිද්ධ වෙනවා. එතකොට අපි වැඩ පටන් ගන්නෙම නමක් දීලා. මේ නම අපි ක්‍රියේට් කරන්න ඕනේ. දැන් ඔබට සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා අපි මේ නම ක්‍රියේට් කරන්නේ කොතැනකද කියලා. ඔබට මතක ඇති
Excel Word වගේ දේවල් සාකච්ඡා කරද්දී සේව් කළ ස්ථානය අපි කල්ැතුව තීරණය කළා. ඒ කියන්නේ ෆෝල්ඩර් එකක් අපි හදලා තියන් හිටියා. මෙතනත් අපට ෆෝල්ඩර් එකක් අවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ access කියන වර්ගයේදී create කරද්දී අපි තීරණය කරන්න ඕන කොතනද කියලා යොදන්න. ඒ නිසා අපිට ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. වැඩ ආරම්භයේදීම අනිත් වැඩසටහන සේව් කළා වගේ මේකෙදි සේව් කරන්න සිද්ධ වෙනවා. හැබැයි පාවිච්චි කරන වචනය create. මේ වැදගත් වචනයක් බඩපත් වෙයකට මේ පාඩම කියන්නේ access භාවිතා කරද්දී. දැන් ඉන් පස්සේ අපිට සිද්ධ වෙන මෙන්න මේවා. එතකොට අපි මේ කතා කරන master database එක මේ තුල මුලින්ම අපි නිර්මාණය කරන්නේ වගු tables. අපිට වගු නිර්මාණය ගැන අවබෝධයක් තියෙනවා. අපි අවබෝධයක් ගන්න තමයි මේ උත්සාහ ගන්න. වගු නිර්මාණය කරාම පුළුවන් මේකට දත්ත යොදන්න පුළුවන්. එතකොට ඔන්න දැන් අපි වගුවක් නිර්මාණය කර දත්ත යොදනවා. එතකොට අපට එනම් ඉගෙන ගන්න සිදු වෙනවා වගුවක් නිර්මාණය කරන්නේ කොහොමද? දත්ත යොදන්නේ කොහොමද කියලා. ඊළඟ කාරණය අපට වගුවකට දත්ත යොදන්න ආකෘතියක් හදන්න වෙනවා. මේ ආකෘතිය හැදුවට පස්සේ දත්ත යොදලා පසු අවශ්‍යතා මතුවනාම පුළුවන් අපට සමහර අවස්ථා මතුවෙනවා විවිධාකාර විදිහේ විමසීම් කරන්න. එතකොට අපි නිර්මාණය කරනවා විමසුම්. මේකෙන් කරන්නේ ඇත්තටම දත්ත කළමනාකරණය පටන් ගන්න මෙතෙන්දී. මේ තමයි සිදු වෙන්නේ දත්ත ටික අපි කළමනාකරණය කරනවා. දැන් උදාහරණයක් විදිහට ඔබ පිළිබඳව විස්තර තියෙන ඔබේ පාසලේ පන්ති කාමරයේ තියෙන නාම ලේඛනය. එහිදී බොහෝ වෙලාවට සෑම පාසලකම පාවිච්චි කරනවා ඇතුළත් වීමේ අංකයක්. මේ ඇතුළත් වීමේ අංකය ඔබ සඳහා වෙන පන්ති කාමර නාම ලේඛනය, පහසුකම් හා සේවා ගාස්තු ලේඛනය, මිල ඇඳුම් ලේඛනය, මෙන්න වගේ ලේඛන කීපයක භාවිතය කරලා දෙමාපියන්ට කැඳවීම ලිපියවන්න අවශ්‍ය කරන ලේඛනය. මේවා ගත්තම මේ හැම එකම තියෙනවා ඔබ වෙනුවෙන් තියෙන නියෝජනය කරන අංකයක්. මේ අංකය අපට වැදගත් වෙනවා විමසුම් කිරීමේ කාර්යයේදී. ඒ නිසා අපි මේ අංක යෙදීම පිළිබඳව හොඳ අවධානයක් ගන්න ඕනේ. forms. දැන් මෙතනදී අපි සඳහන් කළ යුතු වෙනවා ඔබ මේ වන විට අඩුම තරමින් 5 ශිෂ්‍යත්ව විභාගයවත් සමත් වී තියෙන විභාගෙ විපත්තිවත් තියෙනවා. ඔබට මතක ඇති මේ විභාගයේ ප්‍රතිඵල ලේඛනයේ විභාග දෙපාර්තමේන්තුවෙන් නිදහස් කරන්නේ අන්තර්ජාලය හරහා තොරතුරු දක්වන ආකාරයට ආකෘතියක ආකාරයට. එම ආකෘතිය අවශ්‍ය නම් print කර ගන්න පුළුවන්, මුද්‍රණය කර ගන්න පුළුවන්. ඉතින් එම ආකෘතියේ තියෙන්නේ අපි මේ කතා කරන database එකක් තමයි තියෙන්නේ. ඒ database එක මේ විදිහට වගු සමූහකින් යුක්තයි. අර පාසල් ලැබෙන ලැයිස්තුවේ තියෙන්නේ එක් ශිෂ්‍යයෙකුගේ නම තියෙන ලැයිස්තුවක්. මෙම ලැයිස්තුවේම එක ශිෂ්‍යයාගේ තොරතුරු වෙනම ගන්න පාවිච්චි කරනවා ෆෝම් කියන වර්ගයේ. ඒතර ෆෝම් එකක මතු පිට දැන් මෙතන වෙන්නේ මෙතන අපි කතා කරමින් හිටියා tables කියන්නේ දත්ත යොදන්න හැකි කියලා. විමසුම් වලින් පුළුවන්කම තියෙන දත්ත කළමනාකරණය කරන්න හැකි කියලා. එතකොට ෆෝර්ම තියෙන්නේ දත්ත යොදන්න. මෙතෙන්දී මේ ෆෝර්මය අපි සකස් කරගන්නවා ආකර්ෂණීය මතු පිටක් ඇති වෙන්න.
ආකර්ෂණීය මත පිටක් ඇති වෙන හදනවා. ඉතින් මෙහෙම කියනවා තව සිංහල වචන පාවිච්චි කරොත් net කළු කියනවා සිත් කළු කියන්න පුළුවන්. ওই විදිහේ තව තව වචන කියයි මේක දකින්න විදිහට. මේ මොනවා කළත් පළවෙනි කොටම වගු නිර්මාණය කරගන්න ඕනේ. ඉන්පසුව තමයි නිර්මාණය කරගත්ත වගුව අපිට පුළුවන් ෆෝම් එකක් ආකාරයට සකස් කරන්න. ඒ නිසා ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. මාස්ටර් ඩේටාබේස් නිර්මාණය කරන්න ඕනේ. හරි? මාස්ටර් ඩේටාබේස් එකට නමක් දීලා නිර්මාණය කරන්න ඕනේ. ඉන්පස්සේ ටේබල් එකින් එක හදලා ඒවා ක්‍රියේට් කරගෙන යන්න ඕනේ. ඉන්පසුව තමයි දත්ත දැනීම කරන්නේ. හොඳට සැලකිලිමත් වෙන්න අවස්ථා මේවා. දැන් මම තව කාරණයක් කතා කරනවා. මේ වගු නිර්මාණය පිළිබඳව පුංචි ඉඟියක් ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. වගු නිර්මාණයේදී අනේ ඔබට මේ වචනේ කියන්නේ අවශ්‍යතාවය තිබුණේ වගු නිර්මාණයේදී අපට කල්ැතුවම සිදු වෙනවා ඒ වගුව පිළිබඳව ඩිසයින් එකක් සකස් කරන්න ආකෘතිය සකස් කරන්න සිදු වෙනවා. එම ආකෘතිය සකස් කිරීමේදී අපට සිදුවෙන ඊළඟ දේ තමයි මේ එක් එක් දත්ත වර්ගය අපි තීරණය කරන්න ඕනේ මොනවද මේ දත්ත වර්ගය කියන්නේ. එතකොට දත්ත වර්ගීකරණයට ලක් වෙනවා. දත්ත වර්ග කිරීමට ලක් වෙනවා. දත්ත වර්ග කරාම මේ අදහස් කරන්නේ මෙහෙම කියනකො ගණිතීය වර්ග කිරීම නෙමෙයි මේ දත්ත වර්ගීකරණයක් කරනවා. මේකට අපි ඇත්තටම පාවිච්චි කරන වචනය data types. දැන් තවත් දෙයක් කියනවා මේ සාමාන්‍ය සිංහල වචන පාවිච්චි කරාට සැබවින්ම පාවිච්චි කරන මෘදුකාංගයත් එක්ක භාවිතා වෙන සිංහල වචන ලැස්තිකුත් තියෙනවා. මේක අපි හඳුන්වන්නේ දත්ත ප්‍රකාර කියලා. දත්ත ප්‍රකාර. එතකොට දත්ත ප්‍රකාර ගණනාවක් තියෙනවා. අපි මේ ගණනාව එකින් එක සාකච්ඡා කරමු. දැන් මට මේ කියන්න තියෙනවත් සමග මෙහෙම. මම මාසු කරගෙන ආවේ මුල් වතාවේදී පාසලේ නම් නාම ලේඛනය ඊළාට නිලයන් ප්‍රතිපද බෙදා දීමේ ලේඛනය පාසවන් ගාස්තු ලේඛනය පොත්පත් නිකුත් කිරීමේ ලේඛන පුස්තකාලය පොත් නිකුත් කිරීමේ ලේඛනය මේ වගේ ලේඛන ගොඩක් තියෙනවා. ඒ හැම එකම ඔබ නියෝජනය කරනවා වෙන්නත් පුළුවන්. ඔබට හිමිතන ඇති වෙන්නේ ඒ සඳහා දෙන අංකයත් සමග. දැන් අපි අන්නේ කරුණු ටික අවධානය ලක් කරලා මේ කොටස මම දැන් ටිකින් ටික මේ මතක ගන්නවා මට. මම ඒ ගැන කතා කරද්දි මෙන්න මෙහෙම. මේකත් තමයි අවතක් කරමු මේ ටික. මම එනවා මෙහෙම. වගු සම්බන්ධයෙන්. එතකොට මට සිදු වෙනවා වගු කීපයක් නිර්මාණය කරන්න. කොහොම කියමුකෝ මේ හැම එකටම නමක් අවශ්‍යයි. ඔන්න ඔබේ අවධානය ගන්න ඕනේ. එතකොට මේ හැම වගුවක්ම අපි ක්‍රියේට් කරන්න ඕන. මේ කරුණ ඔබට දැනෙනවා ඇති අපි දැන් කතා කරන දේවල් වලදී මාස්ටර් ඩේටාබේස් එකට නමක් දීලා ක්‍රියේට් කරා table 1 table 2 table 3 කියලා අපි අවශ්‍ය දේවල් 3 වලින් අවසන් වෙන්නේ නැහැ. තව කීපයක් කියන්න පුළුවන් අපට. අපේ අවශ්‍යතාවයේ පදනම් මත table කීපයක් ගන්න පුළුවන්. ඒ හැම table එකක්ම නමක් දීලා ක්‍රියේට් කරනවා. මේ නිසා අපට සිදු වෙනවා මෙම ආකෘති සකස් කිරීමේ ස්වરૂපය ගැන සාකච්ඡා කරනවා. එතකොට අපට මෙතනදී ටේබල් සකස් කිරීමට අදාළ වෙන ඩිසයින් ගැන කතා කරන්න වෙනවා. ටේබල් ඩිසයින්. ටේබල් ඩිසයින් වලින් පස්සේ අපට
මම අර කලින් කතා කරන ආ විදිහට ක්වරීස් ගැන කතා කරාම, විමසුම් ගැන කතා කරාම විමසුම් වලටත් සිදු වෙනවා අර වගේම ඩිසයින් හදන්න. ආකෘති හදන්න. ඉතින් මෙන්න මේ ගැන අපට අවධානය ගන්න වේවි. හැම අවස්ථාවකදීම මේකත් අපට ක්‍රියේට් කරන්න වෙනවා. මේවා හැම වෙලාවෙම ක්‍රියේට් කරන්න සිදු වෙනවා. ඒ බව ඔබ තහවුරු කරගන්න යුතුයි. දැන් මේක තමයි අපි සාමාන්‍යයෙන් ගත්තම ඇක්සස් ගැන කතා කරද්දී ඔන්න මම ඇක්සස් වශයෙන් නැවත ලියන්නම්. සමාගම වෙනවත් ලියන්නම්කෝ. ඒතර ඇක්සස් ගැන කතා කරද්දී මුලින්ම මාස්ටර් ඩේටාබේස් එකක් නිර්මාණය කරනවා. ඒකෝර අපි නමක් යොදනවා. මෙතනදී අපිට එය පිහිටුවන ස්ථානය පිළිබඳවත් අවබෝධයක් තියෙනවා. ඒ නිසා අපට වඩා හොඳයි හඳුනාගත්තු ෆෝල්ඩර් එකක් තබා ගැනීම. හඳුනාගත්තු ෆෝල්ඩර් එකක් තබා ගැනීම අපට වැදගත්. අපි ඒ නිසා පරිගණකය ඇසුරු කරගෙන ඇක්සස් පාඩමට යමු නාම පිහිටුවන ස්ථානයේ ෆෝල්ඩර් එකක් හදලා ඉන් පස්සේ ඇක්සස් වලට පිවිසිලා මාස්ටර් ඩේටාබේස් එකක් ක්‍රියේට් කරලා ඉන් පසුව අපේ අවශ්‍යතාව සාකච්ඡා කරමින් ටේබල් කිහිපයක් ක්‍රියේට් කරගනිමු. මෙන්න මේ ටේබල් කිහිපයක් ක්‍රියේට් කරද්දී මේ හැම ටේබල් එකක් සඳහාම ටේබල් ඩිසයින් එකක් තියෙනවා. අපි ටේබල් ඩිසයින් එක සකස් කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරමු. ඒකම අර මම කලින් සඳහන් කළා වගේ මේ ටේබල් කීපෙම එකක් අනෙක සම්බන්ධ කරනවා නම් කිසියම් විදියකට දැන් මම කලින් කතා කරේ විදියට පාසල් නිලන් බෙදා දීම, පාස්කම් ගාස්තු ලබා ගැනීම, පොත්පත් ලබා දීම මේ වගේ දේවල් වලදී අපට සිදු වෙනවා පන්ති කාමරේ ළමයාගේ ඇතුළත් තිමියන් කොහොමද තීරණ ගන්න. ඇතුළත් තිමියන් කියන්නේ හැම වගුවක්ම අපිට මූලික වශයෙන් භාවිත කරනවා. අන්න ඒ විදිහට කිසියම් මූලික දෙයක් භාවිත කරමින් මේ වගු එකක් අනෙක සම්බන්ධ වෙනවා. අපට මේ වගු කීපය අතර අන්තර් සම්බන්ධතා පාවිච්චි කරලා මේවා තියෙන ඩේටා වලින් පුළුවන් අපට අවශ්‍ය තොරතුරු ලබා ගන්න. මෙන්න මේ කාරණේ ගැන අපි තොරතුරු කාර්ය විෂය මත ඉන්න නිසා හිතලා බලමු. අපිට පුළුවන් ඩේටා මගින් එහෙම නැත්නම් දත්ත මගින් තොරතුරු ගන්න පුළුවන්. ඩේටා වලින් ইনফরমේෂන් මතු කරගන්න පුළුවන්. දැන් මේ කාර්ය පිළිසෙන් අපි සාකච්ඡා කරනවා ටේබල් පිළිබඳව විතරක්. හොඳයි. දැන් ඔන්න අපි ඊළඟ කතා කරමු මේ වගු සම්බන්ධයෙන් කියද්දී වගු අතරින් වගුව ගැන කතා කරනවා. වගුව එක කියලා දාමුකෝ. හරි. දැන් මෙන්නේ අපි වගුව සකස් කිරීමේදී අපිට තීරණ ගන්න සිද්ධ වෙනවා. දැන් මේ තීරණ ගැනීම අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මම මෙන්න දෙයක් කතා කරනවා. දැන් අපි හිතමු අපි මේ වගුවක් රූල් කරගන්න ඕන. වගුවක් රූල් කරගන්න අවශ්‍යයි. ඒ වගුව රූල් කිරීමේදී අපට එයත් පවරන සිදු වෙනවා මෙන්න මේ ආකාරයට රූල් කරගන්න කියලා. මේ රූල් කරනවා කියන වචනේ මම දැන් පාවිච්චි කරාට තව එහාට අර වචන වෙනස් කරලා බලමු. මේ උදාහරණයක් විදිහට ඔන්න බලන්න. මෙතන තියෙනවා ළමයින්ගේ අනුපිළිවෙලක් කියලා. ඔන්න අපේ එක දත්තයක් තමයි ළමයින්ගේ නම් ටික තියෙන අනුපිළිවෙල අංක. ඊළඟට අපට මේ ළමයාගේ ඇතුළත් වීම අංකය ලියන්න පුළුවන්. ඇඩ්මිෂන් නම්බර්. අපි දැන් ඔන්න
මේවා හඳුන්වන්නේ ෆීල්ඩ් කියලා. ෆීල්ඩ් දෙකක් තියෙනවා. ශේෂ්ඨ දෙකක් තියෙනවා. එහෙනම් අපිට මේ ළමයාගේ නම අපි ලියමුකෝ එහෙම. ළමයාගේ නමේ අන්තිම කොටස. name last. ඊළඟට අපිට මේ ළමයාගේ ලිපිනය. සාමාන්‍ය ලිපිනය අපි කොටස් වශයෙන් කඩලා ලියන්නේ. එහෙම නැත්නම් එක දිගට ලිපිනය ලියන්නේ නැහැ. ඒ විදිහට එහෙම ගන්න පුළුවන්. ඊළඟට මේ ළමයා යම් පහසුකම් සේවාගාස් මුදලක් ගෙවලා නම් අපි ඒකටත් මේකට ඉඩත් ගනිමු. අපි ෆීස් කියලා ලියමු. ළමයා කිසියම් පහසුකම් ගාස් ෆැසිලිටිස් ෆීස් කියන වචනේ මම ඔන්න ෆීස් විතරක් කිව්වා අපේ ඉඩකට අවශ්‍යතාව මත. දැන් ඉතින් අපිට මේ වගේ ආකෘතියක් ඕන. දැන් ඉතින් අපි හිතන්නේ මෙම ආකෘතිය කොහොමද සැලසුම් කරන්න කියලා. සැලසුම් කිරීම දැන් වැදගත් වෙන අපට අර මම කලින් කිව්වනේ ඩේටා ටයිප් දෙයක්. මෙන්න මේ ඩේටා ටයිප් එක මට දැන් වැදගත් වෙනවා. දැන් මගේ අවශ්‍යතාව මත පදනම් වෙලා මට මෙයාට කියන්න වෙනවා ඩේටා ටයිප් ගැන. මම මෙතනින් පටන් ගන්නවා. නම්බර් කියලා කියන්නේ පළවෙනි ළමයාගේ නම ලිව්වා විස්තර ලියන්න කියලා අවසන් කරලා එන්ටර් කරාම දෙවෙනි ළමයාගේ නමට අංක 2 එන්න ඕන. එයත් අවසන් වුණාම අංක 3 ලැබෙන්න ඕන. මේ විදිහට මේ අංකයෙන් අංකය එකිනෙක අනුයාත විදිහට නැත්නම් ළඟ විදිහට සකස් වෙන්න ඕන. මෙන්න මේ නිසා මෙන්න මේ ක්‍රමය අපි හඳුන්වනවා මේක ඩේටා ටයිප් එක ඔටෝ නම්බර් කියලා. ඔටෝ නම්බර්. ඒක අපේ මෙන්න මේ කොටස ඩේටා ටයිප් එක තෝරන්න ඕනේ ඔටෝ නම්බර් කියලා. ඔබ සමග මම මේ ආකෘතියම පරිගණක කියලා සාකච්ඡා කරන්නම්. එතකොට ඔබ දකින්නේ තෝරගන්න ආකාරය. දෙවෙනි මාතෘකාව තියෙන්නේ ඇඩ්මිෂන් නම්බර්. ADNO. මේකත් අර වගේම දැන් මේ ඇඩ්මිෂන් නම්බර් ගැන තීරණයක් ගන්න. ඇඩ්මිෂන් නම්බර් එක ඉලක්කම් කීපයක සංඛ්‍යාවක්. අපි එහෙම කිව්වොත් ඉලක්කම් කීපයක සංඛ්‍යාවක්. උදාහරණයක් මම ලියමුකෝ. මේ සංඛ්‍යාවක්. හැබැයි මේ සංඛ්‍යාවක් වුවත් මම හිතමුකෝ ඔබට පන්තියේ තියෙන ඔබට ඇතුළත් තියෙන අංකයක්. ඔබේ ඇතුළත් තියෙන අංකය ඊළඟ යාළුවගේ ඇතුළත් තියෙන අංකය තවත් යාළුවගේ ඇතුළත් තියෙන අංකය ගත්තම මේ ඇතුළත් තියෙන අංක අපට ගණිත කර්ම කිරීමේ ලොකු අවස්ථාවක් නැහැ. ඒ නිසා එවැනි ගණිත කර්ම වල ලක් නොකරන නමුත් ඉලක්කම වුණා තියෙන දේවල් සඳහා පාවිච්චි කරන්නේ ටෙක්ස්ට් කියන ඩේටා ටයිප් එක. ටෙක්ස්ට්. දැන් අපි මේ මෙතනදී ඇඩ්මිෂන් නම්බර් එක අපි කො ටෙක්ස්ට් කියලා. ඉලක්කම් හතරක් තියෙනවා. නමුත් මේවා සලකන්නේ එක්තරා විදිහක අක්ෂර ආකාරයට. සමහර විට වාහනයක අංකයක් නම් මේ ඉදිරියට බස්නාහිර පළාතෙන් WP අපුද කියලා. දකුණු පළාතෙන් SP එනවා. දැන් අපිට එහෙමත් අවශ්‍ය නම් දාන්න පුළුවන් අකුරු ඉස්සරහට. ඉතින් මේ කොයි එක කරත් අපට අවශ්‍ය වෙන්නේ අකුරු දැම්මත් ඉලක්කම් දැම්මත් ගණිත කර්ම ලක් නොකරන නිසා මේවා ටෙක්ස්ට් වශයෙන් සලකනවා. ඒකම අපි බලාපොරොත්තු වෙන්නේ හැම අවස්ථාවකම මේ ඉඩ හතරක් විතරක් නම් මේ හතරක් විතරක් බලාපොරොත්තු වෙන්නේ අපි එතනදී ටෙක්ස්ට් යටතේ අවශ්‍ය ගාන අපිට ලියන්න වෙනවා. මතක තබා ගන්න ඔබ මෙන්න මේ හතර වෙනුවට ඇත්තෙන්ම බිංදුවේ සිට 255 දක්වා අගයන් යොදා ගන්න පුළුවන්. ඒ නිසා අපි පාවිච්චි කරන මේ තීරයක් බිංදුව ගැනීම තේරුමක් නැහැ. කිසි දෙයක් ලියන්න බෑනේ. මේ ඉතින් අප ඒ වගේ මෙතන මේකෙත් name last. දැන් උදාහරණයක් මම ලියනවා. නානායක්කාර කියලා.
ලියුවා. දැන් අපිට එතකොට මේ විදියට යම් අකුරු ප්‍රමාණයක් ලියන්න වෙයි. මේ අකුරු ප්‍රමාණය අපිට අනුමාන කරලා අපි හිතමු උදාහරණයක් විදියට උප්පරිම වශයෙන් අකුරු 20ක් යනවා කියලා හිතමුකෝ. එහෙමනම් අපි නිර්මාණය කරගන්නවා name last නැත්නම් l name කියනත් පුළුවන්. මේකේ අගය text වලින් 20. ඒක සඳහන් කරන්න ඕනේ name විතරක් access වල ශේෂ්ඨ මාතෘකාවක් විදියට. එහෙම නැත්නම් field එක නමක් විදියට පාවිච්චි කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම name එක තව මොනවා හෝ දෙයක් එන්න ඕන. name 1 හරි name last සමහර අය පාවිච්චි කරනවා name ins කියලා. ඒ කියන්නේ name with initials කියන එක ඒ විදිහෙන් නෝ. එහෙනම් මම අවස්ථා දෙකක් කිව්වා. ඊළඟට මෙතන ADD1 කියන්නේ මම address 1 කියන එක කෙටි කරලා මේ ලියලා තියෙනවා. එතකොට මෙතන අපට පුළුවන් දිගදිනක අංකයක් කියමුකෝ 92D. ඒ විදිහට ගන්න පුළුවන්. ඉතින් එහෙම ගන්නකොට මේ address 1 එක අර වගේ අපි හිතමු text වලින් තමයි යොදන්නේ. ඔබේ අභිප්‍රාය අනුව ඉඩකඩ ගැන හිතලා අපට පුළුවන් මෙතන ගේක නමක් නම් යොදන්නේ, ගෙදර අංකයක් නම් යොදන්නේ, පාරක නමක් නම් යොදන්නේ. එහෙම ගැන හිතලා අපි උදාහරණයක් හිතමු 10ක් ඇත්නම් මේ කියන්නේ මේ තීරුවේ ලියන උපරිම පළල තියෙන වචනය මෙසේ විය හැකි කියලා හිතනවා. ඊළඟට ඉතින් address to AD2 කියලා ලියනවා. මේ කොටස සාමාන්‍යයෙන් මෙයට වඩා දිග වෙන්න පුළුවන් කියලා අපි හිතමුකෝ. අපි එහෙමනම් මෙතනදී අප අවස්ථාව මත 18ක් කියමුකෝ අවශ්‍යතාව. දැන් අපි කල්ැතුව තීරණය කරනවා අපේ data types එහෙම නැත්නම් දත්ත ප්‍රකාර කොහොමද සංවිධානය වෙන්න ඕන කියලා. address to එක අපි ඉතින් උදාහරණයක් විදිහට මේක මම ලියනවා උළුවිටිකේ කියලා. හරි? උළුවිටිකේ. එතකොට දැන් ඔන්න මේ ටික ගත්තට පස්සේ අපිට අපි හිතමු මේ නානායක්කාර කියන පුද්ගලයා ශිෂ්‍යයා ඔහුගේ ගම් ප්‍රදේශයේ උළුවිටිකේ ගෙදරට අංකයක් තියෙනවා. ඇතුළත් අංකයක් තියෙනවා පුද්ගලයා විදියට රුපියල් 3500ක මුදලක් ගෙවලා තියෙනවා. දැන් ඔන්න එයාගෙන විස්තරයක් අපිට ළඟ තියෙනවා. මේ ඔක්කොම මේක දත්තයක්, මේක දත්තයක්, මේක දත්තයක්, මේක දත්තයක්. ඔබට තවම අපිට ප්‍රශ්නයක් තමයි සමහර වෙලාවකදී මෙන්න මෙතන මේවා ගැටලුවක් දැන් නැහැ නේ මොකක් දුරට. මේ ෆීස් කියන මාතෘකාව. මේ මාතෘකාවට අපි යොදන්නේ පසුව ගණිත කර්ම ලක්වන අපිට ඉඩ ලැබෙයි මේවා. එහෙම නොහිතුවත් මේ කතා කරන්නේ මුදල් සම්බන්ධ එක කරන. එහෙනම් ෆීස් වලට අපි කරන්සි කියන වර්ගයට මාරු කරන්න ඕන. කරන්සි. කරන්සි වලට මාරු කරාම තව දෙයක් වෙනවා. මම මෙතන කරන්සි වලට එහෙම නැත්නම් මුදල් වලට ඒකකයක් ලිව්වේ නැහැ. අපි සාමාන්‍යයෙන් ඇක්සස් හදමින් ඉඳදී ඇක්සස් වලින් දෙන පහසුකමක් වෙන්නේ අපි ඉල්ලුව කරන්සි කියන වර්ගය එයා ලබා දෙනවා. ඒ වෙන විට වෙන් කරලා තිනවා ඒ මුදල් ඒකේ. දැන් සමහර වෙලාවට ඒකේ ඩොලර් වෙන්න පුළුවන් තියෙන්නේ. සමහර වෙලාවට ඒකේ RS කියන රුපියල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව රටක දෙන ලීර වගේ ඒකයක් වෙන්න පුළුවන්. ඔය කොයි එකක් තිබුණත් අපි තීරණය කරනවා අපි අපේ අවස්ථාවට ගැලපෙන්න. දැන් ධ්‍යානයක් මතු කරලා පෙන්නන්නේ රුපියල් සම්බන්ධයෙන් නම් RS මෙතන යෙදීම වඩා යෝග්‍යයි. හැබැයි ඒක යොදන්නේ අපි අතින් ටයිප් කරනවා නෙමෙයි. ඒ නිසා කරන්සි කියන වර්ගයට මාරු වෙලා කරන්සි ඒකේ හඳුනාගෙන ටයිප් කරනවා වැදගත් වෙන්නේ.
ඒ විදිහට අපිට මේ ගැන අවබෝධයක් තියෙන්න ඕන. දැන් මම මෙතෙන්දී මේ කොටසක් මකලා අයින් කරගන්නේ මගේ පහසුවට මෙතන ඊට ප්‍රමාණිත කළමනාකරණය කරගන්න එපා මට. මම ඔන්න හිතනවා මෙන්න වගුව. හරි. දැන් මේ කතා කරන වගුව තමයි අපේ පළවෙනි වගුව. මම තව වගුවක් ගන්න මේ අය සම්බන්ධ වෙන්න. ඔන්න. මේ වගුවෙත් අපිට අර වගේම අවශ්‍ය වෙනවා. මම මේ ඉරියන්දර ප්‍රමාණාත්මකව නැවත ඉතිකොර සකස් කරනවා. නම්බර් තීරුවක් මේකෙත් ඕන. ඒ කියන්නේ අපිට ඔටෝමැටිකලි 1 2 3 4 සටහන් වෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේක එකටත් ඕනේ. එතෙන්ට. ඊළඟට අනිවාර්යයෙන්ම අපිට මේ සම්බන්ධතාව ගෙනියන පේලිය අවශ්‍යයි. ඊළඟට අවශ්‍ය වෙනවා දැන් අපි මේ ගත්තයින් පස්සේ අපි හිතමු අපි මේ නම් ලියන්නේ කොටස් දෙකකින් කියලා. දැන් මම හිතුවා නානායක්කාර කියලා. මෙතන ලියනවා name first කියලා. මේ අදහස් කරන්න මම මේ name first කියලා ලිව්වට මේ නමේ මුල අග කොටස මෙතන ලියුවට පස්සේ ඉතුරු කොටස ඔක්කොම මේ first තමයි තියෙන්නේ. කොටස් දෙකක් කරන් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් භාවිත කරමු. ඊළඟට අපි මෙතෙන්දී මේ තනත්තාගේ උපන් දිනය date of birth සාකච්ඡා කරමු. උපන් දිනය. දැන් මේ අය පිරිමිද ගැහැණුද යන බව. ඉස්මේල් කියන්නේ පිරිමිද. ඔව් නම් ඔව් කියමු නැත්නම් නෑ කියමු. ඒකම මේ අය කුමන නගරයක ඉන්න අයද? සිටි. ඔන්න ඉතින් මේ හිතමු වගුව. දැන් එතකොට මේ වගුවේ තියෙන දේවල් වලට අදාළ පුද්ගලයා තමයි මේකෙත් තියෙන්නේ. name first. දැන් මෙයාගේ නම මේකේ නාපික මෙම සමන්මලි නිපුණිකා. සමන්මලි මේ එක දිගට කියනවා මේකේ නම මට ලියන්න දෙයක් නැහැ ඔබට තේරෙන විදියට මම මේක ලියලා පෙන්නන්නම් අපි එක්සර්සයිස් කරනකොට නිපුණිකා මොනිගේ කියනද මෙයාගේ නම මොකද්ද සමන්මලි නිපුණිකා නානායක්කාර හරි ඒක මෙයාගේ උපන් දිනයක් තියෙනවා අපි හිතමු 2005 උපන් දිනයක් ඒක ඇත්තටම මෙයා මේ 9කට තටේනවා ගැහැණු ළමයි. ඒක ඉස්මේල් කියන තැන කොටුවක් වැටලා තියෙනවා සාමාන්‍යයෙන්. මේ කොටුවේ මේ නම පිරිමි නමක් නම් හරියක් බෙදනවා. හරියක් බෙදනකොට සාමාන්‍යයෙන් කරන්නේ මේවා ටයිපින් කරන් යද්දී කීබෝඩ් එකේ තියෙන ස්පේස් බාර් එක වරක් ඔබනවා. එතකොට මෙතන නම් ඉන්නේ අපි. දැන් ඔන්න ඔබ හඳුනා ගන්න ආකෘතිය හැදුවට පස්සේ දැන් අපි හදන ආකෘතිය කතා කරන්නේ ටයිප් කරන ලාවිදී අපි මේ එකින් එකට යන්නේ ටැබ් එකකින් ඒ යන අතරේ මෙන්න මේ ස්ථානකට ආවොත් අපි එතනදී ස්පේස් බාර් එක ඔබලා හරියක් දානවා වැරදිමින් හරියක් සටහන් වුණොත් ස්පේස් බාර් එක ඔබලා හරිය නැති කරනවා ඊළාට සිටි අපි ලියමු කෝල් දැන් ඔන්න ඒ විදිහට අපිට දෙවෙනි වගුව නිර්මාණය කරන්න වෙනවා. දැන් දෙවෙනි වගුව ගැන අපි දැන් හිතලා බලමු ටිකක්. දෙවෙනි වගුවේදී අර වගේම අපට ඩිසයින් එක හදන්න වෙනවා. number ඔකෝ number. admission number. මොකද අපි admission number එක කොහොමද ගන්න වෙන්නේ එකම විදිහටනේ අර අවස්ථා දෙකේම එකම අංකනේ ලියන්න වෙන්නේ. එහෙනම් admission number එක දෙන දත්ත ප්‍රකාරය එකම අගයක්. අපි ඊළඟට ආවයන් පස්සේ අපට සිද්ධ වෙනවා තුන්වෙනි මාතෘකාවක් තියෙනවා. මේකේ තියෙන්නේ name first. ඔන්න දැන් අපට මම මෙතනින් පටන් ගන්නම් ඉතුරු ටික name
first. මොකද මේ දෙක මම ලියන්නේ ආපහු අපේ දැනුමට නෙමෙයි ලියන්නේ. ඔබට පාවිච්චි කරන්න තියෙන කෙටි සටහන. එහෙම නැත්නම් short note එක මේ යන්නේ. ඉතින් එහෙම නිසා මම මෙතන මේ දෙක ආපහු ලියුවේ නෑ මේ. name first. මොන හිතලා බලනවා name first එක අපිට ලියන්න වෙන්නේ text වලින්. අකුරින් ලියන්න වෙන්නේ. දැන් හිතලා බලමු. මේ වගේ නමක් ලියද්දී අපිට හිතෙන්න පුළුවන් අකුරු අපි 30ක් විතර එනවා කියලා. මොන අපි ලියා ගන්නවා අකුරු 30යි. මේ අකුරු කියන්නේ ස්පේස් එක දැන් සමන්මලී නිපුණිකා කිව්වම මෙතන ස්පේස් එකක් තියෙනවනේ. ඊළඟ කාරණය මේ පාඨකාව. DOB කියන්නේ අපේ දත්ත පාදකවල තියෙන සම්මත වචනයක්. date of birth. දැන් මෙන්න මෙතනදී අපි අනිවාර්යෙන් භාවිත කරන දත්ත ප්‍රකාරය වෙන්නේ date or time කියන ක්‍රමය. date or time. දත්ත ප්‍රකාර ගැන අවධානයක් තියෙන්න ඕන. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් පන්ති කාමරයේදී නම් date or time වලින් අපට උපන් වෙලාව අවශ්‍ය නැහැනේ. අපට අවශ්‍ය වෙන්නේ උපන් දිනේ විතරයි. නමුත් රෝහලක නම් සමහර ළමයෙක් උපන්නා උපන් වෙලාවක් අවශ්‍යයි. ඊළඟ කාරණේ තමයි රෝහලකට රෝගී ඇතුළත් කරාම එයාට අවශ්‍යයි ඒ ඇතුළත් වෙන වෙලාව. දැන් අන්නේ නිසා ඩේටාබේස් එකක් අපි කිසියම් වෙලාවක මැනේජ්මන්ට් කරනවා නම් මේ දින සම්බන්ධ තැන්වලදී දිනය සහ වේලාව දෙකම අවශ්‍ය නම් අපි ඩිසයින් කරන්නේ මේ දෙකම ඇතිව. නිසා දැන් මේ කතා කරන සියලු ආයත තවදුරටත් සංශෝධනය කරන්න සිදු වෙනවා ඉන්පසු පියවරකදී. ඒකම ඊළඟට තියෙන අපේ ඉස්මේල් කියලා පාවිච්චි කරන මාතෘකාව. ෆීල්ඩ් නේම් එක ශේෂ්ඨ නාමය. දැන් මේ ෆීල්ඩ් නේම් එක නැත්නම් ශේෂ්ඨ නාමය ඉස්මේල් මෙතන අපි භාවිතා කරන්නේ yes no කියන වර්ගයේ. yes no එකක් කියනවා logical field එකක් කියලා. තාර්කික ශේෂ්ඨයක් කියලා කියනවා. ඉස්මේල් ඊළඟට තියෙන්නේ city. city කියන එක ටෙක්ස්ට් එකක්. සාමාන්‍යයෙන් ඉතින් 12ක් විතර නම් ඒක තමයි ගන්නවා. මෙන්න මේ ආකාරයට අපට සිදු වෙනවා ආකෘතිකරණයක් කරගන්න. ඉතින් මට අද දවසේ වත් සාකච්ඡා කරන්නේ පරිගණක තිරපත මතට ගිහින් මෙන්න මේ සාකච්ඡා කර දේවල් ඔබ සටහන් පොත් අතර මේ සටහන් කරගෙන ඇති. ඉන්පසු කොහොමද මේ කාර්ය පරිගණක තිරයත් එක්ක ඉටු කරගන්නේ කියලා. හොඳයි අපි ඒක හයමු ඉන්පසු. දැන් අපි බලමු සාමාන්‍යයෙන් මේ පේන පරිගණක තිරය ඩෙස්ක්ටොප් එක. මම ඩෙස්ක්ටොප් එක තුලින් ප්‍රවේශ වෙන්න යන්නේ ඇක්සස් වලට. ඒත් ඇක්සස් වලට යන එක මට පුළුවන් මෙන්න මෙතනදී මේ සර්ච් කරන්න තියෙන ස්ථානයේදී මම ක්ලික් කරලා මුලින්ම A අකුර ටයිප් කරනවා. ඒ අකුර ටයිප් කරන ඒ අකුරෙන් තියෙන application software ඊළඟට files අපිට දකින්න ලැබෙනවා. දැන් මෙතන access පෙන්නලා තියෙනවා. access වල වර්ගය තියෙන්නේ 2013 වර්ගය. එතකොට මේ තමයි app එක. නැත්නම් application software එක. මම දැන් මෙතන මේ application software එක double click කරනවා. එතකොට ඔබට පුළුවන් access වලට ප්‍රවේශ වෙන්න. මම මේ පින්නුවේ access වල ප්‍රවේශන ආකාරය. නම් නැවතත් මේ කොටස ගන්නවා. මොකද හේතුව මේකයි. අපි බලන්න ඕනේ access කොහෙද කබඩා කරන්න කියලා. කබඩා කිරීම ස්ථානයක් කතා නොකර තමයි මම ඔබත් එක්ක access වල මූලික කරුණු සඳහන් කරේ. access වල තියෙන වර්ගය පිළිබඳව මට කියන්න අවශ්‍ය වුණේ access මේක තියෙන්නේ access වල 2013 කියලා. ඊළඟට මම මේ කාර්යයට මෙන්න මේ ප්‍රදේශයෙන් සකස් කර ගන්නවා ෆෝල්ඩර් එකක්. මම right click කරා new වලට ගියා ෆෝල්ඩර් වලට ගියා. මේ ෆෝල්ඩර් එකේ අපි නමක් සඳහන් කරන්න එපයි. ඒ ෆෝල්ඩර් එකට නමක් තියාගනිමු අපි
මේ තියෙන්නේ අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අධ්‍යයනය කරමින් ඉන්න අවස්ථාවක් නිසා මම ලියන මේකෙදී study access කියලා සටහන් කරනවා. මේ තමයි ෆෝල්ඩර් එකේ නම. දැන් අපි ඊළඟට කල්පනා කරලා බලමු. මේ ෆෝල්ඩර් එක තියෙන්නේ ඩෙස්ක්ටොප් එක මත. ඒ නිසා මම ඇක්සස් වල ක්‍රියාකාරී වෙද්දී මට අවශ්‍ය වෙන ෆයිල් ගබඩා කරන්න වෙන්නේ මේ තියෙන ඩෙස්ක්ටොප් එක මත භාවිතා වෙන study access කියන ෆෝල්ඩර් ඇතුලේ. මේ ගැන හිතන්න. මම දැන් ප්‍රවේශ වෙනවා මේ ආකාරයට access වලට. දැන් ඔන්න access පේනක් තියෙනවානේ. මේ recent කියලා තියෙන්නේ මම අර කලින් වතාව කරන් පෙන්නු නිසා මම එහෙම්ම ගන්නවා access. access ලැබුණා. දැන් access වල අපි ඉලක්ක කරන්නේ ආරම්භයේ සිට ක්‍රමක්‍රමයෙන් access file එක සකස් කිරීම. ඒ නිසා මම මෙතනට ප්‍රවේශ වෙනවා. මෙතනට යමු වෙනවා. මොකද මේ ප්‍රවේශ කියන වචන සමහරවිට ඔබ ඉංග්‍රීසි ඩික්ෂනරි එකෙන් දැක්කොත් ප්‍රවේශ කියන වචනේ තේරුම access. ඒ නිසා අන්තිමට මේ මොකද්ද කියලා ඒක තමයි. ඒ නිසා මම මෙතෙන්ට යමු වෙනවා. මේ තියෙන්නේ blank desktop database. අපි මේ කතාවෙන් blank database කියන කොටස ගනිමුකෝ. මම ඔන්න වරක් ක්ලික් කරා. දැන් අපේ ඔන්න කියනවා blank desktop database කියලා print කරලා තියෙන්නේ. ඔබ desktop කියන වචනේ ගැන වැඩි හිතන්න යන්න එපා. දැන් මෙතන කියනවා database මේ අපි සාමාන්‍යයෙන් කරන අපෙන් සිදුවන අතපසුවීම් සහ වැරදිනවා. ඒ තමයි මේ access database file කීපයක්ම save කරලා තියෙනවා. ඒකේ ඒ නමින්ම. ඒ කියන්නේ database 1, database 2 ඒ සතන් database 5 තියෙන්නේ. අපි සාකච්ඡා කරන්නේ අපි අලුතෙන් හදාගන්න එකක් එක වැඩ කරන්නේ. ඒ නිසා ඒ ගැන වැඩි තකන්න එපා. ඊළඟට මෙතන මේ create කියන වචන මම සඳහන් කළේ. මෙන්න create කියන වචන තියෙනවා. මේ තියෙන්නේ file folder සොයාගෙන යන තියෙන මාර්ගය. මම කිව්වේ file folder කියලා. file folder සොයාගෙන යන තියෙන අවස්ථාව මේ තියෙන්නේ. මම ඔතන ක්ලික් කරනවා. බලන්න. දැන් අපට පෙන්නනවා මේ දැන් අපි හොඳින් බලමු අපි ඉන්න ස්ථානය ගැන. මෙන්න මේ තියෙන අපි ඩොකියුමන්ට්ස් වල ඉන්න. අපි ඒ නිසා මෙන්න ඩෙස්ක්ටොප් එකට මම යනවා. හොඳ බලාගන්න මේ අපේ ඇඩ්‍රස් බාර් එකේ අපි ඉන්න තැන මේ මෙන්න මම ඩෙස්ක්ටොප් ක්ලික් කරා. මෙන්න ඩෙස්ක්ටොප් මෙතෙන්ට ආවා. දැන් ඩෙස්ක්ටොප් එකේ තියෙන කොටස් මේ තියෙන්නේ. මට මෙතනින් හොයාගෙන යන්න ඕනේ study access කියන එක. එතකොට මේ ප්‍රදේශයේ තියෙන්න ඕනේ මේ තියෙන්නේ S අකුරෙන්. මොකද මම කිව්වේ මෙහෙට යද්දී T අකුර හම්බ වෙනවා අපට. මෙන්න මෙතන තියෙන මේකේ තාම එකක්වත් ෆයිල් දාලා නැහැ. මේ තියෙන්නේ empty folder එක තියෙනවා. තාම ෆයිල් දැම්මේ නැති නිසා. මම මේක දෙවරක් ක්ලික් කරනවා ওই විදිහට. එතකොට ඔන්න බලන්න අපිට කියනවා මේ ඇඩ්‍රස් බාර් එක තුල desktop මත තියෙන study access කියන ෆෝල්ඩර් එක තුල දැන් අපි ඉන්නේ කියලා. ඊළඟට අපි යන්න ඕනේ අපේ මේ ෆයිල් එකට අදාළ වෙන ෆෝල්ඩර් එක නමක් දාගන්න. ඒ නිසා මෙන්න බලන්න මෙයා මේ අපිට මේ දැන් අපට අවශ්‍ය වෙන ෆයිල් එකට නමක් දාගන්න මේ යන්නේ. මේ ෆයිල් එකේ නම එයා යෝජනා කරන්නේ database5.accessdb database කියලා. ඒක තමයි ACCDB කියලා අගසටහන් වෙලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ extension එක. මේ extension එක බලාපොරොත්තු වෙන්නේ access database බව කියන්නේ. හොඳයි. මෙතන තියෙනවා access එකේ වල වර්ගෙ save as type කරලා තියෙනවා. save කරන ස්වරූපය වෙන්නේ 2007 2013 කියන access වර්ග දෙක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හොඳයි. අපි එහෙනම් මුලින්ම මෙන්න මෙතන තියෙන මේ වෙනුවට මම කනවා මේ වචනය. අපි දැන් භාවිතා කරමු. අපි මේ පන්තිය ළමයින්ගේ වැඩ ටික කරගෙන යන නිසා අපි හිතමු මෙහෙම. මේ තියෙන්නේ 11 ශ්‍රේණිය ළමයින්ගේ ස්ටුඩන්ට් ලගේ
විස්තරයක් කියලා. මම සටහන් කරා මේ ෆයිල් එකේ නම. දැන් එයා විසින් මේ අරගත්තේ මෙන්න බලන්න. අපිට නම ටයිප් කරාම එයා විසින් ගන්නවා ACCDB. ඒතර ACCDB වලින් අදහස් කරන්නේ access database. මම අර කලින් සඳහන් කරගෙන ආවා master database කියලා. මෙන්න මේක තමයි මේ database එකේ master එක වෙන්නේ. මම දැන් සඳහන් කරානේ අපි තිරපත මත ලියවින් සඳහන් කරේ. මම ක්‍රියේට් කියලා කියන තියෙන මෙන්න ක්‍රියේට්. මම දැන් ක්‍රියේට් ක්ලික් කරනවා. ඒතර එයා කරන්නේ මොකද්ද? මෙන්න හදාගත්ත 11 පන්තියේ ළමයින්ගේ තොරතුරු කියලා. එහෙම නැත්නම් 11 student details කියලා හදාගත්තා. මෙන්න database එක. මෙන්න තියෙන පාත් එක මේ විස්තරේ තියෙන්නේ. මේ තියෙන ෆයිල් ෆෝමැට් එක 2007 2013 ෆෝමැට් එක. දැන් ඔන්න අපේ master database එක හදලා ඉවරයි. ඊළඟට මගේ පාඩමේ මම කතා කරා අපට එකිනෙක ටේබල් හදන්න වෙනවා කියලා. වගු හදන්න වෙනවා කියලා. එහෙනම් අපි දැන් සූදානම් වෙන්නේ පළමුවෙනි වගුව නිර්මාණය කරගන්න. දැන් බලමු යන පියවර මේ මාතෘකා ටික අතරින් අපට පේනවා create කියන මාතෘකාව. දැන් තේරිලා තියෙන create නෙමෙයි වෙන මාතෘකාවක් තියෙන්නේ. මම create ක්ලික් කරනවා. ඒතකොට නිර්මාණය කරන දේවල් ටේබල් නිර්මාණය කරන්න පුළුවන්, queries නිර්මාණය කරන්න පුළුවන්, forms නිර්මාණය කරන්න පුළුවන්. ඒ විදිහට නිර්මාණය කළ හැකි දේවල් ගණනාවක් තියෙනවා. ඊළඟට අපි මේ table design මගින් table එක නිර්මාණය කරන්න යමු. මම උන table design ක්ලික් කරා. බලන්න. අපට එයා ලබා දෙනවා මෙන්න මේ ආකාරයේ ආකෘතියක්. මම අර සටහනේ කිව්ව දේවල් කෙටියෙන් සඳහන් කර කැටි සටහන එහෙම නැත්නම් කෙටි සටහන. ඔබට පුළුවන් මෙතන අපි මේ ඉදිරිපත් කිරීම එක සටහන් කරන් යන්න. දැන් ඔන්න මට තියෙනවා NO තීරුවක්. මේ තමයි field name එක. ශේෂ්ත්‍ර නාමය. මොකද්ද වර්ගය? මම මෙතන ටැබ් එක පාවිච්චි කරා. එහෙම නැත්නම් right arrow එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද මේ වර්ගය? දැන් තියෙන්නේ short test කියලා. බලන්න මේ ඉස්සක් තියෙනවා. මේ ඉස්ස ක්ලික් කරාම අපට තියෙන data types කියන වර්ගය data type මේ තියෙන්නේ. එකිනෙකට එකවරකට එකක් නිසා අපි ඉස්මතු කරන data type කියන වචනේ පාවිච්චි වෙනවා. මේ තියන්නේ data type. මේවා අතරින් මට ඕන වෙන්නේ ඔබත් සමග සාකච්ඡා කරේ auto number දෙමු කියලා. ඔන්න auto number. මේ පැත්ත තියෙන්නේ මෙතන සටහන් කරලා තියෙන මාතෘකා පිළිබඳව යම් කිසි විස්තරයක් අවශ්‍ය නම් ලියන්න. මම මේ විස්තර ලියන්නේ නැත්තේ මෙතනදී අපට මේකේ අදහස කියලා දෙනවා. NO තියෙනවා. අපි දැන් NO කියන නම්බර් කියන එක මෙතන කියනවා auto number කියලා. ඒ නිසා එතන තේරුම් ගැනීමේ නොහැකියාවක් කාර්මතු ගන්නේ නැහැ. හරි ඒකම කියන්න මේ මෙත් පහල තියෙනවා field properties කියලා. ඒ යටතේ මෙයා දා ගන්නවා මේ තියෙන්නේ මේකේ තියෙන field එකේ දිග පිළිබඳව කියනවා lone integer කියලා දානවා. අපිට ඒක ගැටලුවක් කරගන්න ඕනේ. අපි එහෙම තිබුණා මේ. මම එන මෙතෙන්ට දෙවෙනි අවස්ථාව. දැන් ඊළඟට මම ලියන්න ඕන මගේ දෙවෙනි අවස්ථාව මම ලියලා තියෙන්නේ admission number කියලා. ඔන්න මගේ දෙවෙනි අවස්ථාව. බලන්න මෙතන හොඳට මේ අපි හරස් තිරක් මම යොදලා තියෙන්නේ. ඇලයිරවත් තිතවත් තියන්න එපා. තිබ්බ දර කරන්න පුළුවන් කමක් නැහැ. මම දැන් ටැබ් එක ඔබලා ඉස්සරහට පයින්නවා. මම දැන් එයා ඉදිරිපත් කරන එයා ළඟ තියෙන data type හකුලලා තමයි තියෙන. අපි ක්ලික් කරාම දිග හැරෙනවා. දැන් අපි සාකච්ඡා කළා මෙතනදී මේ data type එක දාගමු කියලා test වලින්. මොන්න මෙතන තියෙන test වර්ග දෙකක්. short test තියෙන long test තියෙනවා. මම short test පාවිච්චි කරනවා. ඒතර එයා කියනවා 255ක දිගක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ long text ගත්තොත් මොකද්ද වෙන්නේ?
එයා එතනදී එම සංඛ්‍යාත්මකයක් පෙන්වු කරන්නේ නැහැ. මං එහෙනම් ආපහු ඔබත් සමග අරගන්නවා short text කියන එක. 255. ඉතින් ඇත්තෙන්ම මේ ඇඩ්මිෂන් නම්බර් එකට අපට අවශ්‍ය වෙන්නේ 255. අපි සාකච්ඡා කරේ අපි උදාහරණ ගත්තේ ඉලක්කම් 4යි. මම ඒ නිසා ඉලක්කම් 4ක් යදනවා කියලා කියන්නේ මෙතන අපි ලියනවා 4 ඉලක්කම. එයින් අදහස් කරන්නේ වටිනාකමක් මේ 4 කියන එක 4ක් තියෙන්න ඕනේ අපිට අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණය. මම ඊළඟ මාතෘකාවට යනවා. තව දෙයක් කියන්න ඕනේ. මේ ADNO කියන එක අපි කවුරක්වත් දන්නේ නැත්නම් මෙතනින් අපි ලියන්න ඕනේ ADN වල තේරුම. මම ලියලා තියන්නම්. එතකොට මෙතන අපට මම මේක සටහන් කරේ නෑ මෙතන සටහන් කරලා දැනගන්න ඕන නිසා මේ තේරුම සටහන් කර තියන්න පුළුවන් අපට. ඊළඟ අපේ මාතෘකාව name last. හොඳින් මතක තියාගන්න මේ name විතරක් අපිට ලියන්න පුළුවන් කමක් නැහැ. මේ ලියන්න එයා බාර ගන්න නැහැ. ඔබට මේ පේනවනේ. අනිවාර්යයෙන්ම name කියන වචනේ විතරක් අපිට ලියන්න බෑ. මේකත් එක යම් වචනයක් තව තියෙනවා name එක ලියනවා last කියලා. the name last. එතකොට අපි කියන්න ඕන මේකත් short text කමක් නෑ. 255ක් ඕනේ නෑනේ. අපි සාකච්ඡා කර හිටියේ 20ක් යදාගත්තොත් ඇති කියලා. මම එහෙනම් මෙතන 20 කියලා වෙනස් කරනවා. ඉතින් මේකෙත් අපට ඕන නම් මේ ළමයාගේ නමයක් ගිස්ස කියලා ලියන්න පුළුවන්. ඉතින් අපි ඊතරම් මහන්සි වෙන්න ඕනේ නෑ. මොකද හේතුව අපි මේ සාකච්ඡා කරමින් මේක පැහැදිලිව තේරෙන නිසා ඒක අවශ්‍ය වෙන්නේ නැහැ අපට. අපි ඊළඟ භාවිතා කරමු address 1 සාමාන්‍යයෙන් address එක ලියන්න ගියා අපට 12ක් විතර වගේ අපි සාමාන්‍යයෙන් ගනිමු. මෙතන 15ක් කියමුකෝ. ඊට අවශ්‍ය වෙන්නේ නැහැ නේ අපට. 15ක් කියමු. මම ඊළඟ මාතෘකාවට යනවා. address 2. මේකත් අපිට සමහර ලාවට ඇති වෙන්නේ 15ක් විතර ගත්තා. මම අන්න ඒකත් short text ගත්තා. ඒකත් 15ක් වගේ ඇති කියලා හිතමු. ඊට අවශ්‍යතාවක හිතෙනවා නම් ඉතින් අපි පසුව සකස් කරන විදිහට කතා කරමු. ඊළඟට තියෙන අපිට fees පිළිබඳව මෙහෙම. මේක මුදල් සම්බන්ධයක් නේ. ඒ නිසා මෙතන date type එක මාරු කරමු currency වලට. හරි. මෙතන තමයි තියෙන currency පිළිබඳ මේ විස්තරය තියෙන්නේ. මෙතන තියෙන currency ගැන විස්තරයක් ඔය දීලා තියෙන්නේ. මෙතන භාවිතා වෙන්නේ මොනවාද? අපේ currency එක තියෙන රුපියල් 7නේ. ඒක භාවිතේ. ඔන්න දැන් කරුණු කිපයක් කියනවා. ඊළඟ කාරණය අවධාරණය කරගන්න ඕනේ. මම සටහන් ලියද්දි කතා කරන ඔබට ඔබ සාකච්ඡා කළා. මෙතනදී මේ එකම ෆීල්ඩ් එකක් තියෙනවා දෙකටම සම්බන්ධ වෙන වගු දෙක හෝ කීපයකට. මෙන්න මේක තමයි මේක මම පාවිච්චි මේ නම්බර් තීර කොහොමද හැම එකම යනවා. මෙතන මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ඇඩ්මිෂන් නම්බර් තීරුව. මේ ඇඩ්මිෂන් නම්බර් තීරුව අපි සුවිශේෂීව යොදා ගන්නවා. මේකට අපි කියනවා ප්‍රයිමරි කීයක් යොදනවා කියලා. තවත් පැත්තකින් කියන අපි මේ හදන්නේ කී ෆීල්ඩ් එකක් කියලා. ඒක ප්‍රයිමරි කී එකක් ගන්නවා මෙන්න මෙහෙමයි ගන්න. ඔබ දැනගන්න ඕනේ මේ අපේ තියෙන මාතෘකා වලින් හැම එකෙම මෙහෙම තියෙනවා මාතෘකා. මේ වයින් ඩිසයින් කියන මාතෘකාව මේ සමහර වැඩසටහන් ඩිසයින් අවස්ථා දෙකක් තියෙන්න පුළුවන්. ඒතකොට කරන ක්‍රියාවන් දෙකක් වෙනවා. මේ ඩිසයින් කියලා මෙන්න බලන්න. මෙන්න තියෙනවා ප්‍රයිමරි කී. මේ ප්‍රයිමරි කී එක යොදනවා. මෙන්න මේ ආකාරයට ප්‍රයිමරි කී එක යෙදෙනවා. අපට සමහර වෙලාවකදී වෙන්න පුළුවන් දෙයක් තමයි
එහෙම හදලා තියෙද්දී අපට ප්‍රයිමරි කී අවශ්‍ය මෙතෙන්ට කියලා හිතමුකෝ. අපි එනම් කරන්නේ අවශ්‍ය තැන ක්ලික් කරලා නැවත ප්‍රයිමරි කී ක්ලික් කරනවා. ඒක එතෙන්ට පයින්න. ඊළඟ දේ තමයි අපිට යම් වෙලාවක මේ ප්‍රයිමරි කීක ඕන් නැත්නම් අපි මෙහෙම තියෙද්දී නැවත තව ප්‍රයිමරි කී ක්ලික් කරනවා. එතකොට නැති වෙනවා. මේ ක්‍රම තුනක් මම කිව්වේ ප්‍රයිමරි කීයක් දාන්න පුළුවන්, තැන මාරු කරන්න පුළුවන්, ඒකම මකලා දාන්න පුළුවන්. මම ඔන්න ප්‍රයිමරි කී එක මෙතනට යදුවා. දැන් මගේ අවස්ථාව ගොඩක් අවසන් වෙලා තියෙනවා. මම කරන දැන් මේක මේ ආකාරයට ක්ලෝස් කරනවා. මේ ක්ලෝස් කරනවා table 1. තාම තියෙන table 1 කියලා අපි මේ table එකට නමක් යොදමු මේ ක්ලෝස් කරාට පස්සේ. දැන් අපෙන් අහනවා ඔබට මේ කොටස සුරකුම් කිරීමට අවශ්‍යද කියලා නේද මේ? Do you want to save change කියලා අහනවා. මම එනම් මෙතන yes කියලා කියනවා. ඉතින් එයා අපිට යෝජනා කරනවා table එක නමක්. මෙතන මේ table 2 වෙලා තියෙන්නේ මේ කලින් table 1 කියලා තිබිලා තියෙනවා. අපි ඒක නොතකා තමයි කරේ මේ table 2 එකේ තියෙන එකයි. ඉතින් මේ දෙක තුනම අපිට ගැටලුවක් නැහැ. අපි table වලට අලුත් නමක් දානවා නම් අනිවාර්යෙන් අපි table වලට අලුත් නමක් දාන්න ඕන කියන අදහස තබා ගැනීම බොහොම වැදගත් වෙනවා. එතකොට අපි දැන් ළමයින්ගේ තොරතුරුනේ දාන්න යන්නේ. මම ඒ නිසා මෙතන ලියනවා මෙහෙම. මේ ළමයින්ගේ students details කියලා ගන්නවා. student details 1 කියලා දාන්නම්කො මේකේ. හරිනේ තව තොරතුරු අපි දාන්න ගියාම තව ඩීටේල් ගන්න ගියාම ඉත සීන් එකේ දාන්න. මම මේක සේව් කරනවා. දැන් බලන්න අපි සාකච්ඡා කරමින් හිටියා 11 පන්ති ළමයන්ගේ ඩීටේල්ස් ගන්න කියලා. අපි ඊළාට මෙන්න මෙතන ඒකත්ත ඒ අයගේ දත්ත දැමිය හැකි ආකාරයේ වගුවක් හැදුවා. මෙන්න වගුව. දැන් මට තියෙන්නේ මේ වගුව ඩබල් ක්ලික් කරලා ඔන්න මෙන්න වගුවේ තියෙන ආකාරය. දැන් මට පුළුවන් මේ වගුවට දත්ත පිරවීම කරන්න, data entry කරන්න. හැබැයි මතක තියාගන්න මේ වගුවේ හැමතැනම තියෙන තීර එකම පළලක් පෙන්눔 කරන්නේ. ඒ වුණාට ඔබ මේවායේදී වෙන් කර ඉඩ ප්‍රමාණය මතක ඇතිනේ. ඒ ඉඩ ප්‍රමාණය අනුව මේ තවදුරට අදින්න පුළුවන්. ඇද්දම නම් විශාල වෙලා එනවා. කොහොම වුණත් මේ ප්‍රමාණය ලියන්න හැකියාව තියෙනවා ඔබ වෙන් කරපු කොටසට. මම දැන් උදාහරණයක් කියනවා. ඕන දැන් මේ තියෙන්නේ පළවෙනි පේලිය ලියන්න අපි අදහස් කරන්නේ. මම පළවෙනි පේලිය ලියන තෙක් තවම මේ new කියලා තිබුණට මෙයා අංකයක් දාන්නේ නැහැ. මම අංකයක් දැන් ලියනවා. කලින් අර තිරපත මත ලියලා පෙන්නු පළවෙනි අවස්ථාව. හරි ඔන්න. ඊට අපි last name එක ලියලා තිනවා. නැත්තම් name last අන්තිම නම මම ලියලා තියෙන නානායක්කාර කියලා. හරි දැන් ඒ නම දැන් බාරගත්තා. ඊළඟට මම ටැප් කරනවා address 1. address 1 එකේ තියෙන 92B කියලා. මම ඊළඟ ටැප් කරලා ලියනවා address එක. දැන් address එක ඔන්න උළුවිටිකේ. හරි ඔහම ලියුවා. දැන් ඔන්න එකත් බාරගත්තා. තව ඉස්සරහට කියන්න. මෙයා කිසියම් මුදලක් ගෙවලා මම හිතනවා 3500යි කියලා. මම මෙතනට ගියා මේ කළු පාටෙන් පේන කොටසේ RS අපිට තියෙනවා. අපි ඉතුරු කර යන්න ඕනේ. අපි ලියමු 3500යි. වෙලබෙන් පේනවනේ 3500 විතර ලියවෙන්නේ. ටැප් කරමු. අන්න RS යා විසින් දාගත්තා. සතත් දාගත්තා. ඒ සම්බන්ධ අපේ ගැටලුවක් නෑ මේ අවස්ථාව. දැන් ඔන්න පළවෙනි රෙකෝඩ් එක. දැන් ඔන්න අපි කියන කතා මේ පැත්තට තියෙන්නේ මෙන්න මේවා ෆීල්ඩ්. මේ පැත්තට තියෙන්නේ රෙකෝඩ්. හරි. Excel වලදී කතාවට පොඩි වෙනසක් තියෙනවා රෙකෝඩ්. මම දැන් යනවා දෙවෙනි රෙකෝඩ් එක ලියන්න.
මොන මම new වලින් එකක් ටැප් කරා මෙහාට ගියා දැන් දෙවෙනි එක්කෙනා මම මෙහෙම ලියන අංකයක් ටැප් කළා දැන් එයා සූදානම් මේ කොටසට විස්තර ගන්න දැන් මම මේ ආකාරයට සටහන් කරා ශිෂ්‍යයන් 6 දිනකගේ දත්ත දැන් බලන්න මම දැන් ඉන්නේ අලුත් දත්තයක් තියන්න අලුත් දත්ත මම යොදන්නේ නැහැ දැන් මම මේ විදිහට මෙන්න මෙතන මේ පහළ රෙකෝඩ් කරන විස්තරයක් තියෙනවා හොඳින් බලන්නකෝ මේ තියෙන්නේ දැන් මම ඉන්නේ මේ වෙලාවේ අන්තිම රෙකෝඩ් එකේ මම මෙතන ගියාම මෙන්න මේ තියෙන්නේ ෆස්ට් රෙකෝඩ් මෙතන තියෙන්නේ ප්‍රීවියස් රෙකෝඩ් හරි මෙතන තියෙන්නේ කරන්ට් රෙකෝඩ් මෙන්න මේක නෙක්ස්ට් රෙකෝඩ් මේ තියෙන්නේ ලාස්ට් රෙකෝඩ් මේ තියෙන්නේ නිව් බ්ලැන්ක් රෙකෝඩ් ඔන්න ඔබේ අවධානයට ගන්න ඕන කොටස් ටිකක් මේ තියෙන්නේ මම දැන් ඉන්නේ මේ 6 වෙනි එකේ නිසා ඉන්නේ 6 වෙනි එකේ තියෙන්නේ 6යි ඒ නිසා මෙයා කියනවා 6න් 6 කියලා මම මෙතන මාරුනොත් එතෙන්ට මේ 6න් 5 මෙතන තියෙන්නේ මම ඉන්නේ කොහොමද කියලා කියන බලන්න මොකක්ද ඒකේ තියෙන්නේ කරන්ට් රෙකෝඩ් කරන්ට් රෙකෝඩ් කියලා කියන්නේ ඒ වෙලාවේදී සක්‍රීය වාර්තාව සක්‍රීය වාර්තාව තමයි කරන්ට් රෙකෝඩ් දැන් මෙන්න මෙතනට ගියාම මේ පැත්තෙන් කියන්නේ ප්‍රීවියස් දැන් අපි ඉන්නේ 3 වෙනි එකේ 3ට ප්‍රීවියස් එක වෙනකොට 2නේ අපි ක්ලික් කරාම උනා 2ට පැන්න මේ පැත්ත තියෙන්නේ මෙන්න මේක නෙක්ස්ට් රෙකෝඩ් නෙක්ස්ට් කියන්නේ ඉදිරියනේ අපි ඉන්නේ 2 නම් ඔන්න 3 4 5 හරි මේ පැත්තට ගියාම එකින් එක අඩු වෙනවා ඒක මෙතන තියෙනවා නේ ෆස්ට් රෙකෝඩ් එහෙම ගත්තාම එන්නේ පළවෙනි රෙකෝඩ් එකට මෙතන තියෙනවා ලාස්ට් රෙකෝඩ් අන්තිම එකට මෙතන තියෙනවා බ්ලැන්ක් රෙකෝඩ් එකක් අවශ්‍ය නම් 6 වෙනියට පස්සේ 7 වෙනි එකට ලියන අවස්ථාව දෙනවා මේ තියෙන්නේ මම 7 වෙනි එක නමක් ලියන්න යන්නේ නැහැ ඔය ආකාරයට පුළුවන් අපට රෙකෝඩ්ස් ටික ලියලා එහාට මෙහාට යම් යම් ක්‍රියාකාරකම් කරලා බලන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි මෙන්න මෙතන මේ මෙන්න අංක තියෙන ස්ථානයේ මේ අංක ටික මකලා අපි ලිව්වොත් මේල ගොඩ දෙන අංකයක් දැන් 4 කියමුකෝ 4 කින් ලිව්වොත් යා 4 ලියලා එන්ටර් කරාම 4ට පයින් නේ ඒකත් පුළුවන් එහෙම බලන්න එහෙම නැත්නම් මෙතන අපිට තව තියෙනවා මේ අරුණ රායක් තියෙනවා සර්ච් කියලා මේ සර්ච් කියන දෙන්න ගිහලා පුළුවන් අපිට මේ රෙකෝඩ් අංකයක් දෙන්න දැන් උදාහරණයක් මම 42.69 දුන්නොත් එයා මොකද කරන්නේ ලියනකොට මේ ස්ථාන තෝරගන්න මම නැවත පෙන්නන්නම් බලන්න දැන් අංක ඔක්කොම ඇකුවා මම දැන් ලියනවා 3200 අර එයා පෙන්න 3200 කට දෙන්න අපි 2000 ගණන් කිව්වොත් 2000 ගණන් කිව්වොත් මේක මකලා මැකෙන මෙතන මත තියනවා මේ මැකෙන මෙතන 2000 ගණන් කියමුකෝ මොන දෙක ලියව ගමන් එහා දෙකේ යකට පැන්න මේ 2500 කියමුකෝ ඔන්න 25ට ආමේ මේ අපි ලියන්නේ මෙතන මේ සර්ච් කියන තැන 47 ලියුවා මෙයා අනිවාර්යයෙන් එතන නතර වෙනවා ඒ විදිහට රෙකෝඩ්ස් හොයාගෙන හැකියාවක් තියෙනවා ඒකට මෙන්න මේ ගැන අවධානය යොමු කරන්න දැන් තියෙනවා මේ නම් මේ පාවිච්චි කළ ටේබල් එක මෙතනින් දැනට නතර කරනවා ඔබත් සාකච්ඡා තවදුරටත් ගෙන ආයත නිසා දැන් අපි එනවා මම යනවා දෙවෙනි ටේබල් එක හදන්න මේ ටේබල් එකම මකලා දාන්න ඕන හරි ඕන් එක සේව් කරා මේ පැත්තෙන් ටේබල් එකේ නම පේන්න තියෙයි මම යනවා තව අනිත් ටේබල් එක හදන්න create table design ඔන්න මුල්ම තීරුව මේ තීරුවේ නම no ගන්නේ photo number මෙන්න දෙවෙනි තීරුව ADNO
මෙතන ගන්නේ ටෙක්ස්ට් වලින් අපි සාමාන්‍ය ටෙක්ස්ට් 4යි දාන කතා කළේ. දැන් මේක මකලා 4 කරමු. ඉතින් මේකම නැවතත් ලියලා ඉන්නේ නෑ මේවා. ඊළඟ මාතෘකාවට අපි කතා කළේ name first කියලා. මම මේක ගන්න මේ ආකාරයට. ඒකත් නමක්නේ. මේ නමක් නිසා ටෙක්ස්ට් වලින් ගන්නවා. අපි සාකච්ඡා කරේ ටෙක්ස්ට් 30ක් යොදමු කියලා. මෙතන අපි 30ක් යොදමු. 30 ප්‍රමාණවත් නොවුනොත් සකස් කරන විදිහට පසුව සාකච්ඡා කරමු. ඊළඟ මාතෘකාව අපිට තියෙන්නේ date of birth සම්මත වචනය DOB. දැන් මෙන්න මෙතනදී ඔබ අවධානය යොමු කරගන්න ඕනේ. මම එහා කතා නොකර අලුත් දෙයක් මේ කියන්න යන්නේ. date of birth ගනිද්දී මෙතන මාරු කරන්න ඕනේ date or time වලට. මාරු කරාම මෙතන තියෙන ෆෝමැට් එක වෙනස් වෙනවා. ඒ ෆෝමැට් එක අපි දන්නේ නැහැ කොහොමද මේ දින ලියන්නේ කියලා දැනට. ෆෝමැට් එක තියෙන්නේ මේ ස්ථානයේ මෙහෙම දියාම මෙන්න මෙතනින් ඔබ දකිවි අලුතින් දෙයක් ඇරෙනවා. මම මේ තීරුව ක්ලික් කරාම හරි මේ ඇරුනේ. ඉන්පස්සේ ඉතින් බලමු දින තියෙන ආකාර මේ තියෙන ආකාර වලින් අපිට පහසුම ක්‍රමය පාවිච්චි කරමු. දැන් මෙතන මෙයා කියන්නේ නොවැම්බර් මාසේ කියලා මේ කියලා තියෙන්නේ. මෙන්න මේකෙදි තියෙනවා 12 නොවැම්බර් 2015. මම හිතන්නේ මේ ක්‍රමය හොඳ වෙයි අපට. මොකද මේ ක්‍රමයට වඩා. ඉතින් මෙතන තියෙන්නේ මේ පැත්තේ තියෙන්නේ අවුරුද්ද, මෙතන තියෙන්නේ දිනය, මේ තියෙන්නේ මාසය. මොකද අපි කියන්නේ ෂෝ මේ මීඩියම් ඩේට්. මම වෙන් කරගත්තා. ඊළඟ අවස්ථාව මට ඊළඟට තියෙනවා මේ ළමයි පිරිමි ළමයිද ගැහැණු ළමයිද කියන බව කියන්න පාවිච්චි කරන අපි ඉස්මේල් කියලා. ඒතර මෙතනත් අපි දකින්නේ අවස්ථා දෙකයි. එතකොට මෙතනදී අපි තර්කයක් අරගන්නවා. මේ තියෙන yes no. ඔව් නැත. හරි මේකෙත් කියන හොඳ ඇත්තේ මෙතන ක්ලික් කරලා මෙහෙන් බැලුවොත් ඔබට පෙනේවි මෙතන වචන ඛණ්ඩ 3ක් තියෙනවා. මම මෙතන පාවිච්චි කරන දැන්ට yes no. ඊළඟට අපට තව මාතෘකාවක් තියෙනවා city කියලා. මේකත් අපිට ගන්න වෙන්නේ short text වලින්. අපි සාමාන්‍යයෙන් හිතමු 18ක් විතර යයි කියලා. 18ක් විතර වගේ. මම ඔබ තමයි සාකච්ඡා කරේ 12යි. හවන්න 12ම දුන්නු. සාකච්ඡා කරේ 12යි කලින් 12ම දුමු. ආයෙ මොකටද වෙනසක් කරන්නේ? ඔන්න එහෙම නම් කලින් මතක් කරන් යදම් පෙන්නවා යතුරක් දානවා කියලා අපි මෙතනදි ගැලපෙන ඇඩ්මිෂන් නම්බර් මෙන්න යතුර ප්‍රයිමරි කී තියෙන ඩිසයින් යටතේ. හොඳයි මේ ඩිසයින් යටතේ ප්‍රයිමරි කී මම ක්ලික් කරා. දැන් මෙතනදී මේ තියෙන වගුව ටේබල් 2 වගුව මම මෙහෙම ගිහිල්ලා මෙතනින් ක්ලෝස් කරනවා. අපෙන් අහනවා සේව් කරන්නද කියලා ඔව් කියමු. ඉතින් සේව් කරලා අපි නම කලින් කර ගැලපෙන ලියමු. අපි කලින් කෙලිව්වේ student details කියලා තියෙන්නේ. අපි ඒක මේකෙත් ලියමු. අපි එහෙනම් මේක යොදමු student details 2 කියලා මම සේව් කරනවා. දැන් ඔබට එකක් පේනවද මේ තියෙන්නේ? දැන් මේ ෆයිල් එකේ තියෙනවා මේ විදිහට සටහන් කරලා 6 දිනක විතර. මම මේ සටහනට මේ කොටස ටයිප් කරලා බලමු. ටැප් කළා අංකය ටැප් කළා name first
දැන් මෙතෙන්දී අපි මේ ඉන්නේ සාමාන්‍යයෙන් ගැහැණු ළමයෙක්. ඒ නිසා මෙතනදී අපි නොත් මේ කොටුවට බයිමනියම නැවත ටැප් කරලා ඉස්සරහට යනවා. නගරය. දැන් මම ඊළඟ සූදානම් දෙවෙනි නම දෙතන් දෙවෙනි රෙකෝඩ් එක ලියන්න. මෙන්න දෙවෙනි රෙකෝඩ් එක මෙතන ලියන්න යන අපි. දෙවෙනි රෙකෝඩ් අංකය තියෙන්නේ 24.75. පැහැදිලි අංක නම් සටහන් කරගන්න වරද්ද ගන්න එපා. මම ලියන අංක මේ තියෙන්නේ මම යොදපු නම තමයි ආරුමුගම්. හරි. මේ ආරුමුගම් කියන නම උපන් දිනය 2004/12/28 හරි ඔන්නේ ලිව්ව අපි. ඊළඟට විශේෂත්වය වෙන්නේ මේ ඉන්නේ පිරිමි ළමයෙක්. අපි අහලා තියෙන මේකනේ. ඉස්මේල් යර්ස් කියලා කියනවා. එහෙම නැත්නම් මෙතනට ගියා අපි ස්පේස් බාර් එක වරක් කරනකොට හරියක් කියනවා. වැරදිලාවත් වුණා නම් ආයෙ ඉබම හරි නැති වෙනවා. එහෙම නැත්නම් මවුස් එකම ක්ලික් කරාමත් හරි. ටැප් කරා ඉස්සරහට ගියා. එයා ඉන්නේ බණ්ඩාරවෙල. එතකොට මම මේ ටික අවසන් කරලා සේව් කරනවා. කීබෝඩ් එකෙන් Ctrl S දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ අයිකන් එක ක්ලික් කරපුවා. හොඳයි එතකොට මම අදට මේ මාස්ටර් බේස් එකේ තියෙන මාස්ටර් බේස් ඇතුළේ තේබල් එක නතර කරනවා.